ආයුබෝවන් සුබ දවසක් දරුවෝ හැම දිනාටම. පුතේ සාදරයෙන් පිළිගන්නවා සමිත දිල්ෂාන් YouTube ICT නාලිකාවට. ඉතින් අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2019 වර්ෂයේ මූලාකෘති ප්‍රශ්න පත්‍රය. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් මේ වෙනකොටත් ඔයාලා හොඳට පරීක්ෂා කරලා බැලුවොත් මගේ YouTube නාලිකාව තුල පුතේ මම 2019 2018 උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇතුළුව ප්‍රශ්න පත්‍ර 14කට වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කරලා දාලා තියෙනවා පුතාලට ඕනෑම වෙලාවක ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් අද සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රෙත් ගොඩක් වැදගත් ගොඩක් දරුවෝ ඉල්ලීම් කරලා තිබ්බා 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රයට මාකින් සීම් එකක් නැහැ. ඒ නිසා සාකච්ඡා කරන්න කියලා. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වුණා මගේ පන්තියේ දරුවොත් එකතු කරගෙන තවත් ලංකාවේ ඕනෑම දරුවෙකුට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්න මේ ප්‍රශ්න පත්‍රය YouTube නාලිකාව හරහා සාකච්ඡා කරන්න. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයේ මුලින් ධම්ම පුතේ අපි ප්‍රශ්න සාකච්ඡා කරන්න පටන් ගමු. ඒ යටතේ අපිට මුලින්ම හම්බෙන්න ප්‍රශ්නේ තමයි ඇනලිටිකල් එන්ජිම සොයාගත්තේ කවුරුන්ද? ඉතින් බලන්න අපේ මේ තියෙන මූලාකෘති ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙම ඉතාමත් පහසු ප්‍රශ්න පත්‍රයක්. ඕනෙම දරුවෙකුට ඉතාමත් පහසුවෙන් උත්තරේ ලබා දෙන්න පුළුවන්. ඉතින් මම ඉල්ලීමක් කරනවා අපේ පුතාලට පුළුවන් නම් පුතේ මේකේ ලයිව් chat එක තියෙනවා. ලයිව් chat එකේ මම උත්තරේ හොයන්න කලින් පුළුවන් නම් පුතාලා උත්තරේ හොයලා එහෙම නැත්නම් මගේ පන්ති ආපු දරුවන්ට මම මේ පේපර් එක කලින් ලබා දුන්නා පුතේ. ඔයාලා ගත්ත උත්තරේ ලයිව් chat එකේ දාන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් ඔයාලගේ උත්තරේ හරිද වැරදිද කියලා. ඉතින් අපි දන්නවා මේ ඇනලිටිකල් එන්ජින් අපිට මේ පරිගණක ඉතිහාසය ගැන සාකච්ඡා කරන්න තියෙන්නේ අපේ දෙවනි ඒකකයේදී. ඒ යටතේ අපි ඉගෙන ගන්නවා පරිගණකයේ සඳහා මුල්ම අඩිතාලම දැම්මේ ඇබකසේ කියලා. මුලින්ම ගණිත කර්ම කරන්න පුළුවන් යන්ත්‍රයක් විදිහට අපි පුතේ ආකලන යන්ත්‍රය බේස් පැස්කල් හදපු එක හඳුනා ගන්නවා. ඉන් පස්සේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම මේ සියල්ල කරන්න පුළුවන් යන්ත්‍රයක් විදිහට අපි ස්ටෙප් ත්‍රිකෝණ යන්ත්‍රය හඳුනා ගන්නවා. ඒක නිර්මාණය කරේ ගොඩ්ෆ්‍රිඩ් විල්හෙලම්. මම හිතනවා පුතාලට මේවා මතක ඇති මම කියලා දීලා තියෙනවා. ඒ වගේ මේ කාලය තුල පුතේ සිදුරු කාඩ්පත් සංකල්පය හොයා ගන්නවා කවුද? ජෝසප් ජැක්වට්. ඉන් පස්සේ තමයි පස්සේ යුගයේදී තමයි පුතේ චාල්ස් බෙබෙජ් නිර්මාණ දෙකක් කරනවා. එකක් ඩිෆරන්ස් එන්ජින්, අනිත් එක ඇනලිටිකල් එන්ජින්. ඩිෆරන්ස් එන්ජින් එක සාර්ථක වෙච්ච ව්‍යාපෘතියක් නෙමෙයි. ඇනලිටිකල් එන්ජින් එක සාර්ථක වෙනවා. මේ නිසා මෙයා පරිගණකයේ පියා ලෙස නම් කරනවා. ඒ වගේම අමතක කරන්න එපා ඇනලිටිකල් එන්ජින් එක ප්‍රෝග්‍රෑම් කරන්න උදව් වුණා පුතා කවුද මෙයාට? ඇඩා ඔගස්ටා කියන කාන්තාව. පුතාලා ඉතින් ඒකත් මතකයේ තියාගෙන ඉන්න ඕනි. එහෙනම් ඉතින් වැඩි වෙලාවක් ගන්න අවශ්‍ය නැහැ. ඇනලිටිකල් එන්ජින් එක හොයාගත්තේ පිළිතුරු අංක 2 වෙන්න ඕනේ චාල්ස් බෙබෙජ්. පුතේ මම සාමාන්‍යයෙන් එක ප්‍රශ්නයකට විනාඩි 5ක් ඇල්ලොකේට් කරලා තියෙනවා. පුතාට ඒ ටයිම් එක පල්ලෙහෙන් පේනවා. පුතාලා මතක තියාගන්න මේ ප්‍රශ්නයකට මෙන්න මේ වගේ ප්‍රශ්නයකට උපරිම අපිට විනාඩියක් වගේ කාලයක් ඇති පාඩම් කරපු දරුවෙකුට උත්තරේ දෙන්න. විනාඩියක් යන්නේත් නෑ. තත්පර 5න් දෙන්න පුළුවන්. කාල කළමනාකරණය ප්‍රශ්න වලට උත්තර ලියද්දී ඉතාමත් වැදගත්. පුතාලා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න. ඇලන් ටියුරින් ගැන කතා කරොත් පුතේ ඇලන් ටියුරින් තමයි නූතන පරිගණකවාදී පියා ලෙස අපි හඳුන්වන්නේ. හරි? ඒකත් පුතාලා පොඩ්ඩක් මතක තියාගෙන ඉමු. යමු අපි ප්‍රශ්න අංක 2ට. අතීතයේ නිපැයූ පරිගණක සම්බන්ධයෙන් සත්‍ය වන්නේ පහත් සඳහන් කුමන වගන්තියද? බැලූ බැලමට මේ ප්‍රශ්නෙත් පුතේ දෙවනි පාඩමෙන් ආපු ප්‍රශ්නයක්. ට්‍රාන්සිස්ටර් පළමු පරම්පරාවේ පරිගණකවල භාවිතා කරන ලදී. ඒ ප්‍රකාශය අපිට ඉතා පහසුවෙන් කපා හරින්න පුළුවන්. මොකද අපි දන්නවා වැකුම් ටියුබ් තමයි පළමු පරම්පරාවේ භාවිතා කරේ. පළමු පරම්පරාවේ පරිගණකවල ක්‍රමලේඛ භාෂා ලෙස ඇසෙම්බලි භාෂාව භාවිතා කරලාදී නෑ පුතේ. පළමු පරම්පරාවේ පරිගණකවල භාවිතා කරේ යාන්ත්‍ර භාෂාව. එහෙනම් අපිට ඒ ප්‍රශ්නෙන් වැරදි උත්තරයක් විදිහට තමයි තෝරන්න වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක කියනවා රික්ත නල දෙවන පරම්පරාවේ පරිගණකවල භාවිතා කරන ලදී. මෙහා කියනවා රික්ත නල දෙවනි පරම්පරාවේ පරිගණකවල භාවිතා කරන ලදී. අපි දන්නා පුතේ රික්තක නල භාවිතා කරේ පළමු පරම්පරාවල. රික්තක නල භාවිතා කරේ පළමු පරම්පරාවල. එහෙනම් අපිට මේ තුන්වෙනි පිළිතුරත් ඉතාමත් පහසුවෙන් කපා හරින්න පුළුවන්. ඊළඟට කියනවා හතරවෙනි එක අනුකලිත පරිපත දෙවන පරම්පරාවේ පරිගණකවල භාවිතා කරන ලදී. මෙයා කියනවා හතරවෙනි එක අනුකලිත පරිපත දෙවන පරම්පරාව. අපි දන්නවා අනුකලිත පරිපත වලට තමයි පුතේ අපි කියන්නේ ඉන්ටග්‍රේටඩ් සර්කිට්. එහෙම නැතිනම් IC කියලා හඳුන්වනවා. ඉතින් මෙයා කියනවා දෙවන පරම්පරාවේ භාවිතා ගන්නලදී ඒක ඒ ප්‍රකාශය සමග අපිට එකතු වෙන්න පුළුවන්. එහෙනම් පුතේ සිව්වන ප්‍රකාශය නිවැරදි. අපි දන්නවා පළමු පරම්පරාව රික්තක නල, දෙවනි පරම්පරාව ට්‍රාන්සිස්ටර්, තුන්වෙනි පරම්පරාව අනුකලිත පරිපත, හතරවෙනි පරම්පරාව
ශුද්ධ සකසන එහෙම නැත්නම් අපි මයික්‍රෝ ප්‍රොසෙසර් කියලා කියනවා පස්වෙනි පරම්පරාව කෘත්‍රිම බුද්ධිය. එහෙනම් තවදුරටත් මේ ප්‍රශ්නෙට කාලය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 4. එහෙනම් බලන්න ඒකත් ලියන්න මට විනාඩි 2කට අඩු කාලයක් තමයි ප්‍රශ්නේ කියවලා පිළිතුර තෝරන්න මට ගියේ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 3. නිකලයක් පිටු 8කින් නිරූපණය කරයි නම් 86යි දෙකෙහි අනුපූරකය කුමක්ද? දැන් මෙන්න මේ අවස්ථාවේ අපේ දරුවෝ ගොඩක් පටලව ගන්නවා. දැන් මේක බලන්න පුතේ මෙතන තියෙන්නේ පුතේ ධන 86. මෙතන තියෙන ධන 86. ඍණ නෙමෙයි. එතකොට අපි දන්නවා ධන සංඛ්‍යාවක් තියෙනවා නම් අපි බොරුවට නටන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම හිතන්න. මුලින්ම මේ 86 මම දෙකෙන් බෙදා ගන්නකො මේ ගාන හදන්න. 86 අපි දෙකෙන් බෙදමු පුතේ. 8ට දෙකේව 4යි. 6ට දෙකේව 3යි. ඉතිරි බිඳුවයි. 4ට දෙකේව 2යි. 3ට දෙකේව 1යි ඉතිරි 1යි. 2ට දෙකේව 1යි. 1ට දෙකේව නෑ පුතේ බිඳුවයි ඉතිරි 1යි. ඒ වගේම 10ට දෙකේව 5යි ඉතිරි බිඳුවයි. 5ට දෙකේව 2යි ඉතිරි 1යි. 2ට දෙකේව 1යි ඉතිරි බිඳුවයි. 1ට දෙකේව නෑ බිඳුවයි ඉතිරි 1යි. පුතේ අපිට බලන්න පුතේ උත්තරයක් එනවා 86 කියන එකට 1.1.1.1.1 අපි දන්නවා මේක පල්ලෙහා ඉඳන් තමයි ඉහළට ලියන්න ඕනේ. ආපු උත්තරේ තියෙනවා පුතේ පිටු 1 2 3 4 5 6 7. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් අපි අනුපූරක දක්වන්නේ පුතේ පිටු 8කින්. එහෙනම් මම තව බිඳුවක් මෙතනට එකතු කරගන්නවා. දැන් එහෙනම් පිටු 8කින් ඔන්න උත්තරයක් ආවා. පුතේ මතක තියාගන්න එකෙහි අනුපූරකය වේවා දෙකෙහි අනුපූරකය වේවා ඒක ධන සංඛ්‍යාවක් නම් මේක නැවත අනිත් පැත්ත හරවන්න යන්න එපා. මේක උත්තරේ වෙන්න ඕනේ පුතේ 0.1.1.1.1. හැබැයි සමහරක් දරුවෝ හිතනවා මේක අනුපූරකයට හරවලා 1.1.1.1 ලෙස අනුපූරකයට හරවලා ඒකට එකක් එකතු කරලා තමයි 86 දෙකෙහි අනුපූරකය ගන්න ඕනේ කියලා. අපි ඒ උත්තරෙත් ගමුකෝ. 1.1.1 ඉතිරි 1යි 0.1.1.1. එතකොට සමහරක් පුතාලා හිතගෙන මේක තමයි 86 දෙකෙහි අනුපූරකය කියලා. හොඳට මතක තියාගන්න පුතේ ඍණ 86 තිබ්බනම් තමයි වෙන්න මේ උත්තරේ එන්න ඕනේ. සමහරකට බලන්න මේ උත්තරෙත් පුතේ දීලා ඇති ඔය පොතේ. මේ උත්තරෙත් දීලා ඇති ඔය පොතේ බලන්න නැද්ද කියලා කොතනවත් 1.1.1.1 කියලා. නෑ ඒක දීලා නෑ. ඒක වෙලාවට දීලා නැහැ. හරි? එහෙනම් පුතේ බලන්න මෙන්න මේ උත්තරේ තියෙනවද කියලා 0.1.1.1.1 බලන්න 0.1.1.1.1 බැලුව බලන්නට පේනවා. එහෙනම් නිවැරදි පිළිතුර විදිහට අපිට තෝරන්න පුළුවන් ප්‍රශ්න අංක 3ට පිළිතුරු අංක 1. ප්‍රශ්න අංක 3ට නිවැරදි පිළිතුර වෙනවා පිළිතුරු අංක 1. අපි යමු සිව්වන ප්‍රශ්නෙට. පුතේ ප්‍රශ්න අංක 4 බලමු. පහත සඳහන් කුමන දශමයේ සංඛ්‍යාවක් දෙකෙහි අනුපූරකයේ දීමය සංඛ්‍යාවට තුල්‍ය වේද කියලා අහනවා. පුතේ මෙන්න මේ වගේ සංඛ්‍යාවක් හදන මෙන්න මේ වගේ ප්‍රශ්නයක් හදනකොට හොඳට කල්පනාකාරී වෙන්න ඕන. දැන් සමහරක් පුතාලා මෙන්න මේක 1.1.3 කියලා තියෙනවානේ. පුතාලා මේකේ සමහරක් විට 1 2 4 කියලා දෙකේ ගුණාකාර දීලා මෙතන ඉදිරියෙන්ම තියෙන එක සයින් බිට් එකක් නිසා ඍණ පිළිතුරක් ගන්න පුළුවන්. හැබැයි එහෙම ගත්තොත් පුතේ උත්තරේ වැරදි. පුතාලා මේ වගේ ප්‍රශ්නයකට උත්තරේ ගන්නවා නම් විශේෂයෙන් දෙකෙහි අනුපූරකයක උත්තරේ ගන්නකොට පුතාලා වෙන්න මේ පියවර අනුගමනය කරන්න. මුලින්ම පුතාලා දීලා තියෙන ගාන ලියා ගන්න. 1.1.3යි 1.1. පුතේ ඉස්සල්ලාම අපේ පුතාලා කරන්න ඕනේ මේකෙන් එකක් අඩු කරගෙන ඉන්න ඕනේ. හේතුව පුතේ දෙකෙහි අනුපූරක සංඛ්‍යා සුළු කරනකොට පුතාලට මතක ඇති අපි මේ සංඛ්‍යාවට එකක් එකතු කරනවා. එහෙනම් අන්න ඒ නිසා අපි ඒක අඩු කරගන්න ඕනේ මුලින්ම. එහෙනම් ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ? එකක් අඩු කරගෙන ඉන්න ඕනේ දීලා තියෙන උත්තරේ. එහෙනම් අපි දන්නවා බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. අපි මේ පැත්තෙන් දෙකක් ගේනවා. එතකොට දෙකෙන් එකක් ගියපුවාම එකයි. දෙකක් ගේනවා කියන්නේ පුතේ එකක් එනකොට දෙකක් එනවා. අපේ පුතාලා ඒක දැන් දන්නවා. හරි? ඒවා මතකයි නම් මගේ වීඩියෝ තියෙනවා YouTube නාලිකාවේ ඒවා බලන්න. දෙකෙන් එකක් අඩු කරපුවාම එකයි. එතකොට පුතේ මෙතන තියෙන්නේ දැන් බිඳුව. මෙතන 1 බිඳු 3යි 1යි 1. දැන් දැනුත් අපිට උත්තරේ ගන්න බෑ. දැන් අපි මොකද කරන්නේ නැවත මේ ලැබුච්ච පිළිතුරේ අනුපූරකය ගන්නවා. 1 නම් බිඳුව, බිඳුව නම් 1, 1 නම් බිඳුව,
1 බිංදුව බිංදුව කියලා. දැන් පුතේ ලැබුණ පිළිතුරේ දෙකේ ගුණාකාර දාගන්න. 1 2 4 8 16 32. 32යි 16යි 48යි 48යි 8යි කියන්නේ 56යි 2යි 58. මතක තියාගන්න මේක ඉදිරියෙන්ම තිබ්බ සයින් බිට් එකක්. එහෙනම් මේක ඍණ සංඛ්‍යාවක්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕනේ පුතේ ඍණ 58. බලන්න උත්තරේ තියෙනවද කියලා. උත්තරේ අංක 2. එහෙනම් අපිට මේක පිළිතුරු අංක 2 නිවැරදි පිළිතුරු විදිහට තෝරන්න පුළුවන්. මට විනාඩි 5න් 2යි තත්පර 20ක් විතර ගියා මේ ගාන හදන්න. ඉතින් පුතාලත් ඒ වගේ කාලයක් අරගෙන මේ ගාන හදන්න අවශ්‍යයි. අපි යම් ප්‍රශ්න අංක 5ට. තවත් හොඳ ප්‍රශ්නයක්. මෙන්න මේ ආකෘතියේ ප්‍රශ්නත් අපිට නිරන්තරයෙන්ම විභාගෙදී හමු වෙනවා. ෂඩ්දශමයකුයි දීමකුයි දීලා අහනවා පුතේ සමාන වන්නේ මොකටද කියලා. අපි පොඩ්ඩක් කට්ට වෙන්න ඕනේ. බලන්න මේ පිළිතුර දීලා තියෙනවා දෙකේ දීලා දෙකේ පාදින් තියෙනවා දශමයේ පාදින් තියෙනවා දශමයේ පාදින් තියෙනවා ෂඩ්දශමයේ තියෙනවා. බැලුවට මෙතන දශමයේ දෙකක් නැහැනේ. ඒ නිසා මම මුලින්ම දශමයට හරවන්න යන්නේ නැහැ. දීමේ එක උත්තරයයි තියෙන්නේ. ඒ නිසා දීමයට හරවන්න යන්නේ නැහැ. හැබැයි ෂඩ්දශමයේ අවස්ථාවක් දෙකක් තියෙන නිසා මෙතන ෂඩ්දශමයේ තියෙන නිසා මේ පිළිතුරත් ෂඩ්දශමයේ කරගෙන ෂඩ්දශමයේ ආකාරයෙන් ඉක්මනින් එකතු කරලා බලමු අපි. අපිව පොඩ්ඩක් මේ පොඩි කෙටි ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. වැඩිපුරම තියෙන එකෙන් තමයි ගොඩක් වෙලාවට උත්තරයක් අපිට ගන්න අවස්ථාව තියෙන්නේ. හැබැයි හැම වෙලාවකම හිම නෑ. පුතාලු උත්සාහ කරලා බලමු. හරි? එහෙනම් 7යි ඊට එකතු කරන්න කියනවා පුතේ 1.1 මේ දීලා තියෙන දීමේ සංඛ්‍යාව පුතේ මම ෂඩ්දශමයේ කරගන්නවා. කරගන්නේ මම දන්නවා අග ඉඳන් මුලට පිටු 4 කාණ්ඩ වලට කඩන්න පුළුවන් ෂඩ්දශමයේ කරන්න. 1 2 3 4 ඔන්න ඔය විදිහට කඩා ගන්නවා. 1 2 4 8 1 2. මෙතනින් එනවා පුතේ 2 8යි 4යි 12යි 1යි කියන්නේ 13. 13 කියන්නේ D. එහෙනම් මට පැහැදිලිව පේනවා 7යි ඊට එකතු කරන්න තියෙන පුතේ 2යි D. E කියන්නේ පුතේ කීයද? E කියන්නේ 14. D කියන්නේ 13. 14යි 13යි කියන්නේ පුතේ 27යි. 27 කියලා සංඛ්‍යාව ෂඩ්දශමයේ වල නැහැ. එහෙනම් අපි 27 16න් බෙදනවා. 24 16 1යි. කීයක් ඉදිරියට දරුවනේ 11ක්. 11 කියන්නේ B. එහෙනම් මම B මුලින් යොදලා මේ ඉතිරි එක ඉදිරියට ගෙනියනවා. 1යි 7යි 8යි 2යි 10යි. 10 කියන එක අපි ෂඩ්දශම වල තියෙනවා A. එහෙනම් බලන්න උත්තරයක් තියෙනවද කියලා. AB 16 කියලා පැහැදිලිනේ. උත්තරයක් තියෙන අපිට පිළිතුරු අංක 5. AB කියලා තියෙන. එහෙනම් ප්‍රශ්න අංක 5ට නිවැරදි උත්තරේ වෙනවා පුතේ පිළිතුරු අංක 5. ඒ වගේ ගානකුත් අපිට සාමාන්‍යයෙන් විනාඩි 2කට අඩු කාලයකදී හදාගන්න හැකියාවක් තියෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අපිට මෙතෙක් විභාගවලදී ආපු නැති වෙනස් ආකාරයෙන් දීලා තියෙන ප්‍රශ්නයක් තමයි මේක. පහත පෙන්වා ඇති සත්‍යතාවගුව සලකා බලන්න කියලා කියනවා. පහත පෙන්වා ඇති සත්‍යතාවගුව සලකා බලන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා පුතේ PQRS සඳහා සත්‍යතා අගයන්. යා කියනවා මේ PQRS සඳහා එන values ටික ගන්න කියලා. ප්‍රකාශයක් දීලා තියෙනවා not A and B or A XO B. දැන් අපිට බැලුව බැලමට පේනවා පුතේ මේ A and B දීලා තියෙනවා. A XO B දීලා තියෙනවා. not A එකක් දීලා තියෙනවා. එහෙනම් අපිට සංසන්දනය කරන්න තියෙන්නේ. අපි මුලින්ම මේ A and B සහ A XO B O ආකාරයෙන් සංසන්දනය කරලා බලමු. මේ දෙන්න O ආකාරයෙන් සංසන්දනය කරලා බලමු. අපි දන්නවා බිංදුවයි බිංදුවයි O එකකින් ගියොත් බිංදුවයි. බිංදුවයි එකයි O එකකින් ගියොත් එකයි. බිංදුවයි එකයි O එකකින් ගියොත් එකයි. එකයි බිංදුවයි ගියොත් මොකද වෙන්නේ පුතේ? ඒත් එකයි. දැන් බලන්න අපි මේ සම්පූර්ණ ප්‍රකාශයමයි සම්පූර්ණ මේ ප්‍රකාශයමයි not A එකයි and ආකාරයෙන් බලමු. ඒ කියන්නේ මෙන්න මේ දැන් මෙතනට ගත් උත්තරේ පුතේ not A එකයි and ආකාරයෙන් බලමු. බිංදුව වරක් 1 බිංදුවයි. එක් වරක් 1 එකයි. එක් වරක් බිංදුව බිංදුවයි. එක් වරක් බිංදුව බිංදුවයි. එහෙනම් බලන්න පුතේ Pට බිංදුව එන්න ඕනි. මේකේ නෑ වැරදි. මේකෙත් නෑ වැරදි. මේකෙත් නෑ. මේකේ තියෙනවා. මේකේ තියෙනවා. Pට බිංදුව Qට 1 මෙතන නෑ. මෙතන තියෙනවා. Rට බිංදුව Sට බිංදුව. එහෙනම් බලන්න පුතේ ප්‍රශ්න අංක 6ට නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් මට පිළිතුරු අංක 5. පිළිතුරු අංක 5 තමයි ප්‍රශ්න අංක 6ට නිවැරදි පිළිතුර විදිහට තෝරන්න පුළුවන්. අපේ පුතාලා මේකට උත්තරේ ගත්තා නම් ඉතින් ඉතාමත් හොඳයි. අපි යමු පුතේ ප්‍රශ්න අංක 7ට. ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක් අපිට තියෙනවා. A හා B නැමැති බිටු දෙක අර්ධ ආකලකයට දෙනු ලැබුණු යයි උපකල්පනය කරන්න. අර්ධ ආකලකයේ ප්‍රතිදානය සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් නිවැරදි වන්නේද කියලා අහනවා.
පුතේ බලන්න කොහොමද මේක හදන්නේ කියලා ඉතාමත් පහසුයි. අපි ඉස්සෙල්ලාම අර්ධාකලකයක් ඇදගමුකෝ. අර්ධාකලකයක්. අපි දන්නවා අර්ධාකලකයක අපිට සම්මික XO එකක් කරා ගමන් කරනවා. මම හිතන්නේ අපේ පුතාලා මේවා දන්නවා දැන් මේ වෙනකොට. අපි මේවා සම්බන්ධ කතා කරා පන්ති ආපු දරුවන්ට නම්. ඊට පස්සේ නැවත ගමන් කරනවා පුතේ AND එකක් කරා. එතනින් ගමන් කරනවා carry out එක. carry out එක. අපි මේක truth table එක ඇන්දොත් AB අපි මුලින්ම පුතේ carry out එක ගමු. carry out එක සහ sum එක ගමු. 0.2 1 1 0.1 0.1 AND එකකින් ගමන් කරන්න තියෙන carry out එකේදී අපි දන්නවා 0.0 0.0යි 0.1 1 එක් වරක් 0.0 එක් වරක් 1 1යි. ඒ වගේම පුතේ sum එක කියන්නේ XO තියෙන්නේ. එතකොට අපි දන්නවා මේ අසමාන අවස්ථාවන් වලදී පමණයි ප්‍රතිදාන එකක් වෙන්නේ. 0.0 ගමන් කරොත් 0.1 අසමානයි එහෙනම් 1යි 1.0 අසමානයි එහෙනම් 1යි 1 මේ සමානයි එහෙනම් 0යි. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට 0.1 කියලා half වැඩ එකකදී ප්‍රතිදානය අපිට හම්බ වෙනවා. අපි බලමු මෙයා මොනවද කියන්නේ කියලා. එහි ප්‍රතිදානයේ සෑම විටම 0.0ක් වෙයි. නෑ 0.0 වෙන්නේ පළමු අවස්ථාව ආදානයෙන් සියල්ල 0 වුණොත් විතරයි පුතේ සියලුම ප්‍රතිදාන 0 වෙන්නේ. නැත්තම් එහෙම නෑ. එහෙනම් පළවෙනි එක වැරදි. A හා B දෙකෙහිම අග එක විට ප්‍රතිදානයේ 0 බවට පත් වේ. A හා B දෙකම එක වෙනකොට පුතේ ප්‍රතිදාන එකයි නෙමෙයි 1.0 කියලා එන්නේ. එහෙනම් අපිට ඒකත් වැරදි උත්තරයක් විදිහට තමයි බාර ගන්න වෙන්නේ. පිළිතුරු අංක 3 A හි අගය 1 වන විට A හි අගය 1 වන විට B හි අගය 0 විට A හි අගය 1යි 0ක් B හි අගය 0 විට ප්‍රතිදානයේ ලෙස ලැබෙනවලු 1.0 නෑ 0 නෑ සමහර B හි 0 විට ප්‍රතිදානයේ 0 ලෙස ලැබෙන්නේ නෑ ප්‍රතිදානයේ ඉන්නේ 0.1 කියලා. එහෙනම් ඒකත් වැරදි. A හි A හා B හි අගයන් 0 කළ විට ප්‍රතිදානය 1.0 ලැබේ. නෑ. ඒ දෙකම 0 නම් ප්‍රතිදානය ඉන්නේ 0.0 කියලා. ඒකත් වැරදි. A හා B හි අගයන් 1 කළ විට ප්‍රතිදානය ලෙස 1.0 ලැබේ. ඔව් දෙන්නම 1යි නම් ප්‍රතිදානය ඉන්නේ පුතේ 1.0යි කියලා. එහෙනම් අපිට නිවැරදි පිළිතුරු විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 5. එහෙනම් ප්‍රශ්න අංක 7ට නිවැරදි පිළිතුර විදිහට තෝරන්න පුතේ පිළිතුරු අංක 5. මේ වගේ ප්‍රශ්නයක් හදන්න සාමාන්‍යයෙන් විනාඩි 3ක් විතර මට ගියා. පුතාලට සාමාන්‍යයෙන් මීට වඩා වැඩි කාලයක් ගන්න. අපි දන්නවා පැය දෙකක් අපිට තියෙනවා MCQ වලට හොඳට කාල කළමනාකරණය කරලා මේවට උත්තරේ ලබා දෙන්න. කලබල වෙන්න අවශ්‍ය නැහැ පුතේ. සිද්ධාන්ත ටික හරියට දන්නවා නම් ටක් ගාලා උත්තරේ ලබා ගන්න පුළුවන්. හැබැයි සිද්ධා කොච්චර පාඩම් කරලා තිබ්බත් මේ සිද්ධාන්ත ගැන අවබෝධයක් නැතිනම් මේ වගේ ප්‍රශ්න කරලා නැතිනම් පුතේ වා විභාගයේදී අමාරුවට එනවා. ඒ නිසා පුළුවන් තරම් හැම වෙලේම පුතාලා ගුරුවරුන්ගෙන් ඉල්ලීම් කරන්න පුළුවන් තරම් ප්‍රශ්න පත්‍ර කරන්න වෙනස් විදිය ප්‍රශ්න කරන්න කියලා. එතකොට පුතාලට මේ රටාවන් අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මට පුළුවන් විදිහට මම මගේ පන්තියේ දරුවන්ට වගේම YouTube එක කරා සියලුම දරුවන්ට මේ වගේ ප්‍රශ්න වලට උත්තර ගන්න කොහොමද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. යමු ප්‍රශ්න අංක 8ට. තවත් හොඳ ප්‍රශ්නයක්. වෙනස් විදිහේ ප්‍රශ්නයක්. ගොඩක් දරුවෝ අසරණ වෙන ප්‍රශ්නයක් විදිහට මම මේ ප්‍රශ්න අංක 8 හඳුන්වනවා. පුතේ පූර්ණ ආකලකයට අර්ධාකලකයක් සම්බන්ධ කළ පරිපතයක් තනා ඇත්තේ විට 3ක් ආකලනයේ සඳහායි. ඒ කියන්නේ ආකලනය කියන්නේ එකතු වෙන්න. පූර්ණ ආකලකයේ පිටාරය ඕවර්ෆ්ලෝ ආදානයසේ අර්ධාකලකයේ වෙත ලබා දී. මේක මම පැහැදිලි කරන්නම් මෙන්න මෙහෙම මේක කියනවා. අපි ෆුල් ඇඩ් එකක් ඇදගමු සර්කිට් එකක්. ෆුල් ඇඩ් එකක් වෙන්න මේ විදිහට ඇදගමු පුතේ. ෆුල් ඇඩ් එකක්. මේ ෆුල් ඇඩ් එක තියෙන්නේ. මෙන්න මේ ෆුල් ඇඩ් එකට පුතේ ඉන්පුට් 3ක් තියෙනවා. දන්නවනේ ඉන්පුට් 3ක් තියෙනවා. ඒකින් එන අවුට්පුට් එක අපි දන්නවා එකක් එනවා පුතේ කැරි අවුට් එක කියලා. අනිත් එක එනවනේ සම් එක කියලා. ප්‍රතිදානය. අන්න ඒ දෙක ආදානය වෙනවා කියලා කියනවා half වැඩ එකට. ඒක ආදානය වෙනවා කියනවා half වැඩ එකට. එතකොට half වැඩ එකනුත් නැවත ප්‍රතිදානය වෙනවා කියනවා carry out එකයි sum එක. අපි මේ input තුනේ ABC කියලා නම් කරගමුකෝ. ABC කියලා මේ input තුන නම් කරගමුකෝ. දැන් නැවතතාවක් මම මේ කියනවා. පූර්ණ ආකලයකට අර්ධාකලකයක් සම්බන්ධ කර පරිපතයක් තනා ඇත්තේ පිට 3ක් ආකලනයේ සඳහායි. පූර්ණ ආකලකයේ පිටාරය මෙවර පූර්ණ ආකලකයේ පිටාරය කියන්නේ අවුට්පුට් එක අර්ධාකලකයේ වෙත ලබා දී. හරි. ඔන්න රූප සරහන මේ විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ පහත් සදාන් කවරක් නිවැරදි වේද කියලා අහනවා.
පුතේ මේ උත්තර කියවන්න කලින් මම කලින් ප්‍රශ්නේ වගේම පොඩි සරල ආකෘතියක් හදා ගන්නවා. අපි බැලුවොත් පුතේ a සමානයි බිඳුවයි. අපි ගමු නෑ ඒට එකක් දාමුකෝ. a සමානයි 1යි. b සමානයි බිඳුවයි. c සමානයි බිඳුව ගත්තොත් අපි දන්නවා සම් එකට එන්නේ එකතුවනේ. අපි දැන් මේ 1යි බිඳුවයි බිඳුව ගත්තොත් මේකේ උත්තරේ එන්නේ පුතේ 1යි බිඳුව. 1යි බිඳුව වුණා. එතකොට මම මේ පළවෙනියට තියෙන අගය හඳුනා ගන්නවා කැරි අවුට් එක විදිහට. දෙවෙනියට එන පිළිතුර මම සම් එක විදිහට සලකනවා. එහෙනම් බලන්න මෙතනින් අවුට්පුට් උනේ 1යි බිඳුව කියලානේ. සම් එකට එකක් ආව කැරි අවුට් එකට බිඳුවක් ආවා. එතකොට ඔය දෙක එකතු කරොත් බිඳුවයි එකයි. මේ මෙයා කියනනේ පැහැදිලිවට ආකලනය කරන්න කියලා එකතු කරන්න කියලා. එහෙනම් දැන් අපි මේක half වැඩයකට ඉන්පුට් කරොත් බිඳුවයි එකයි අපි දන්නවා. එතනත් එන්නේ 1යි බිඳුවයි කියලාම තමයි. එයි මේක අපි බලන්න පුතේ මේ 1යි බිඳුව එකතු කරොත් මෙතනත් එන්නේ උත්තරේ 1යි බිඳුවම තමයි. එතකොට සම් එකට 1යි කැරි අවුට් එකට බිඳුවයි. මේ ෆුල් වැඩ එක මේ half වැඩ එක. ඊළඟට අපි a ට 1යි b ට 1යි c ට බිඳුව දාලා බලමු. a ට 1යි b ට 1යි c ට බිඳුවයි. අපි දන්නවා 1යි 1යි කියන්නේ දීම එකතු කිරීමේදී 1යි බිඳුව. 1යි බිඳුව. එතකොට බලන්න සම් එකට යනවා බිඳුවක්. සම් එකට යනවා බිඳුවක් කැරි අවුට් එකට යනවා එකක්. දැක්කද? කැරි අවුට් එකට ගියා එකක්. මොකද මේ මෙතන කැරි අවුට් එක එකයි. එතකොට බලන්න 1යි බිඳුව නැවතත් half වැඩයකට ඉන්පුට් වෙනවා. 1යි බිඳුව එක නැවත half වැඩයකට ඉන්පුට් වෙනවා. එතකොට එතන උත්තරේ එන්නේ බිඳුවයි එක කියලා. වෙනසක් නෑ අර වෙන්න මේ දෙකම එක වගේ. එහෙනම් මෙතන ප්‍රතිඵලය වෙනවා සම් එක 1යි කැරි අවුට් එක බිඳුවයි. හරි. ඊළඟට අපි 1යි 1 දාලා බලමු. 1යි 1 එකේ ඒවා තුනක්ම දාලා බලමු. 1යි 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 කියන්නේ පුතේ 1යි 1යි. එහෙනම් සම් එකත් එකක් වෙනවා කැරි අවුට් එකත් මොකද වෙන්නේ? එකක් වෙනවා. ඊට පස්සේ මේක half වැඩයකට ආකලනය වෙනවා. 1යි 1යි කියන්නේ 1යි බිඳුවයි. එහෙනම් මෙතන සම් එක බිඳුවක් වෙනවා කැරි අවුට් එක එකක් වෙනවා. එහෙනම් ඔන්න ඔය සිද්ධාන්ත ඔළුවේ තියෙන්න ඕනේ මේකට උත්තරේ ගන්න. ලේසි නෑ. වැඩිම වෙසිසි පිටු දැන් මේක අහන්නේ නිවැරදි වේද කියලා. එහෙනම් මේක අහන්නේ නිවැරදි එක මොකක්ද කියලා කියන්නේ වැඩිම වෙසිසි පිටුව බිඳුව වූ විට වැඩිම වෙසිසි පිටුව බිඳුව. දැන් මේ බලන්න මේක මෙයා කියන වැඩිම වෙසිසි බිඳුව වූ විට පරිපතය නිවැරදි ප්‍රතිඵල ලබා දී. නෑ. බිඳුව දෙකද කියන එක අදාළ නෑ. වැඩිම වෙසිසි පිටුව එක වූ විට පරිපතය නෑ. මෙතන පුතේ එකද බිඳුවද කියන එක අදාළම නෑ. පරිපතය සෑම විටම නිවැරදි ප්‍රතිඵල ලබා දී. සෑම විටම නිවැරදි ප්‍රතිඵල ලබා දෙනවා කියන්න බෑනේ. දැන් මෙතන 1යි බිඳුව වෙනකොට මෙතන බිඳුවයි 1 වුණා. ඒක වෙනස් වුණා. එහෙනම් ඒක වැරදි. පරිපතයේ ප්‍රතිදානය තීරණය කිරීම සඳහා දී ඇති තොරතුරු ප්‍රමාණවත් නැත නෑ. ප්‍රමාණවත්. ඒකත් වැරදි. පරිපතයේ ප්‍රතිදානය කෙරෙහි වැඩිම වෙසිසි පිටුවේ බලපෑමක් නොමැත. අන්න. වැඩිම වෙසිසි පිටුවේ බලපෑමක් නැහැ. බලපෑමක් නැහැ. එහෙනම් ඒක නිවැරදි. එහෙනම් ප්‍රශ්න අංක 8ට නිවැරදි පිළිතුර වෙන්න ඕනේ පිළිතුරු අංක 5. බලන්න ඒ ප්‍රශ්නේ හදන්න මට විනාඩි 5කට ආසන්න කාලයක් ගිහිල්ලා තියෙනවා. පේනවනේ? විනාඩි 5කට ආසන්න කාලයක් ගිහිල්ලා තියෙන. එතකොට සමහරක් ප්‍රශ්න අපිට තත්පර 10න් හොයන්න පුළුවන්. තවත් ප්‍රශ්න වලට විනාඩි 5ක විතර කාලයක් වැය කරන්න වෙනවා. යමු පුතේ ප්‍රශ්න අංක 9ට. මම නිතරම කියන එකක් නේද? මගේ මෙහෙයුම් පද්ධති පාඩම් මාලාව බැලුවා නම් YouTube එකේ ආය මේ වගේ ඒවා ගින්දර වගේ ලියන්න පුළුවන්. සප්ත අවස්ථා ක්‍රියායන මේ ක්‍රියායන සංක්‍රාන්ති රූප සරහන තමයි තත්ත්ව හතේ ක්‍රියායන සංක්‍රාන්ති රූප සරහන තමයි මේ සප්ත අවස්ථා කියලාම කියන්නේ. සප්ත කියන්නේ හතනේ පුතා. සටහන සම්බන්ධයෙන් පහත දක්වා ඇති ප්‍රකාශ අතුරින් සත්‍ය වන්නේ කුමක්ද කියලා අහනවා. ධාවන අවස්ථාවේ පවතින ක්‍රියායනයක් ආදාන ප්‍රතිදාන සිද්ධියක් ජන්‍ය කළ විට සූදානම් අවස්ථාවට මාරු කරනු ලබයි. සූදානම් අවස්ථාවට නෑ. ඒක වැරදි. පුතාට බලන්න පුළුවන් YouTube එකේ දාලා තියෙනවා මම YouTube එකේ දාලා තියෙනවා. මේ ක්‍රියායන සංක්‍රාන්ති රූප සරහන විතර වෙනම සාකච්ඡා කරලා තියෙනවා පොඩ්ඩක් බලන්න එක. හරි? මේක අමතකයි නම් අවහිර කරනු ලැබූ අවස්ථාවේදී ක්‍රියායන ප්‍රධාන මතකයේ පවතී. ඔව්. ඒක අපිට නිවැරදි උත්තරයක් විදිහට තෝරන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්න අංක 9ට නිවැරදි පිළිතුරු විදිහට පිළිතුරු අංක 2 තෝරනවා. මේවා කතා කරපු ඒවා නිසා මම වැඩි කාලයක් ගන්නෙ නෑ. කතා කරපු ඒවා අපි ඉක්මනට සාකච්ඡා කරලා යමු පුතේ. සහ අපේ පන්තියේ දරුවන්ට මම කියනවා සමහරක් තව නොකරපු කොටස් තියෙනවා. ඒවා අපි ඊළඟ දවසේ හමු වෙලා නැවත සාකච්ඡා කරමු. මේක ඊළඟ ගහරුවාදා Python ප්‍රශ්න කිහිපයක් මේකේ තියෙනවා. කතා නොකරපු ටික ඒ ටික පුතේ අපි පන්තියේදී සාකච්ඡා කරමු. ඒක මම මෙතන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රශ්න අංක 10. ලේසි ප්‍රශ්නයක්. මෙහෙයුම් පද්ධති සම්බන්ධයෙන් පහති වගන්ති සලකා බලන්න. ඉහත දක්වා ඇති කවර වගන්ති නිවැරදි වේද කියලා අහන්න. මෙහෙයුම් පද්ධතියක් කියන ක්‍රම ලේඛයකි.
ඌනේ පුතා ප්‍රෝග්‍රෑම් එකක් නේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ. ඒක නිවැරදි. ප්‍රවේශන ක්‍රියාවලියේදී ප්‍රවේශන කියන්නේ බූට් වෙන එක. අර පුතාලා කියන බූට් නෙමෙයි. බූටින් එක. මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන මතකයේ වෙත නංවනු ලැබේ. ඔව් ඒක හරි. ඒක නිවැරදි. ඒක ගන්න පුළුවන්. මේස පරිගණක කළ මෙහෙයුම් පද්ධති පටන නෑ ඒක වැරදි නේද? එහෙනම් ප්‍රශ්න අංක 10ට නිවැරදි පිළිතුර වෙනවා පිළිතුරු අංක 4. පුතාලා පේපර් එක කරා නම් හරි වැරදි චෙක් කරගන්න. ඉතාමත් හොඳ ප්‍රශ්න පත්‍රයක් විදිහට තමයි මම මේ ප්‍රශ්න පත්‍රය හඳුන්වන්නේ. එහෙනම් 10ට උත්තරය අංක 2. සමහරවිට 2 නෙමෙයි උත්තරය අංක 4. ප්‍රශ්න අංක 11. ප්‍රශ්න අංක 11. පහත සඳහන් කාර්යය සලකා බලන්න. A ඉස්සෙල්ලා අපි බලමු මොකක්ද මේ අහන්නේ කියලා. ඉහත කවරක් මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් වන්නේද බලමු. ක්‍රමලේඛයක් ද්විතීයික ආචාර්ය සිට ප්‍රධාන මතකයේ වෙත නැංවීම. ඔව් ලෝඩ් කරන එක. ඒක නිවැරදි. දෘඪ තැටියක ඉඩ කළමනාකරණය කිරීම. මේක කොහොමද අපි දන්නවනේ මෙහෙයුම් පද්ධතියේ කාර්යයක් නේ පුතේ. පාට ගොනුවක පවති අනුලක්ෂණ සංඛ්‍යාව සෙවීම. නෑ ඒක ගන්න බෑ. අපිට ප්‍රශ්න අංක 11ට නිවැරදි පිළිතුරු විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 4. පුතේ මේකට මාකින් එකක් නෑ. පුතාලට තව මේව ස්ටඩි කරලා බලන්න පුළුවන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. අපි ඒවා වෙනම ඩිස්කස් කරමු. ඕකේ? තර්ක කරන්න අවස්ථාව පුතාලට තියෙනවා. අවශ්‍යතාව මත සැකසූ මෘදුකාංග. අපි කියන මේ off the shelf software. පුතේ මම මේ අවශ්‍යතාව මත සැකසූ මෘදුකාංග කියලා කියන්නේ මෙන්න මෙහෙමයි පුතේ. දැන් ඔය MS Office package එක තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් කාර්යාලවල භාවිතා කරන්න වෙන වැඩසටහන් වලට වෙනම කස්ටම් software එකක් හදන්න නැතුව පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් විදිහට software හදලා තියෙනවා. දැන් පුතාලගේ ඔය virus guard, Office package එක, Adobe package එක. මෙන්න මේවා තමයි off the shelf software කියලා හඳුන්වන්නේ. ඉතින් අහනවා සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත් සඳහන් කුමක්ද කියලා. බලමු. මෙය සෑම විටම සියලු පරිශීලකයන්ගේ අවශ්‍යතා සපුරානවා කියන එක වැරදි. සෑම විටම මිල ඉතා ඉහළ වෙන්නේ නැහැ. ඉතා ඉහළ නැහැ. සාමාන්‍ය ගාණක් අපිට නම් ඉතින් මිල ගාණ වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය ඒෂියන් කන්ට්‍රි වලට දැන් අපි ඩොලර් රේට් එක 200 ගාණක් නේ. එතකොට අපිට ගාණ වැඩි. නමුත් ඇමරිකන් වල ඉන්න කෙනෙකුට ඕක ලොකු ගාණක් නෙමෙයි. මෙවැනි මෘදුකාංගයක නිෂ්පාදන පිරිවැය මිලදී ගන්නන් බොහෝ දෙනෙකු අතර ඵලදායී ලෙස බෙදී යයි. ඔව් පුතේ. ප්‍රශ්න අංක 12ට නිවැරදි උත්තරේ වැඩි කාලයක් ගන්න ඕනේ නැහැ. නිවැරදි උත්තරේ විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 13. පද්ධති විහිදීම. පද්ධති විහිදීම කියන එක දැන් සිංහල නම නැවුල ඉංග්‍රීසි නම් බලන්නකෝ. සිස්ටම් ඩිප්ලොයිමන්ට්. අපි කතා කරා පද්ධති පාඩමේ සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත් සඳහන් කුමක්ද? පරිශීලක පුහුණුව පද්ධති විහිදීමේ කොටසක් වේ. ඔව්. පුතේ වැඩි වෙලාවක් ගන්න ඕනේ නැහැ. ප්‍රශ්න අංක 13ට නිවැරදි පිළිතුර වෙනවා පිළිතුරු අංක 1. බලන්න ඔයාලා හරිනම් හරි දාගෙන මට අවසානයේ ලකුණු ටික කියන්න. හරි. ප්‍රශ්න අංක 14 පහත පෙන්වා ඇති හොඳ පරීක්ෂණ සිද්ධියක ගති ලක්ෂණ අතුරින් කුමක් පද්ධති අවශ්‍යතාවන් පරීක්ෂණ සිද්ධියක බැද තබයිද කියලා අහනවා. මෙන්න මේ කොටස මම ඔයාලට අවසානට කරන්න තියාගෙන ඉන්නවා. මේක තව පන්තියේ සාකච්ඡා කරේ නෑ. ස්පෙෂල් කොටස් ටිකක් තියෙනවා. මම ඒ ටික අවසානයේ සාකච්ඡා කරන්න. මේකට මම දැනට උත්තරේ දෙන්නම් පුතේ. හොඳ සිද්ධියක ගති ලක්ෂණ අතුරින් පද්ධති අවශ්‍යතාවක් සමග සිද්ධියකට බැද තබන්නේ අනුරේඛිත බව. අනුරේඛිත බව. එහෙනම් ප්‍රශ්න අංක 14ට නිවැරදි උත්තරේ වෙනවා පිළිතුරු අංක 3. තල හෙව්වා නම් හොඳයි. නැතත් බය වෙන්න එපා. මේවා ටික වෙනම මම නැවත සාකච්ඡා කරනවා පන්තියේ. ප්‍රශ්න අංක 15. පහත පෙන්වා ඇති සංරචක සලකා බලන්න ඉහත දෑ අතුරින් පරිශීලක අන්තර් මුහුණතක සංරචක වන්නේ මොනවාද? පරිශීලක අන්තර් මුහුණතක සංරචක වන්නේ මොනවද කියලා අහනවා ප්‍රශ්න අංක 15. ආදාන පාලන තියෙනවා. මන්සෙවුම් සංරචක තියෙනවා. තොරතුරු සංරචක තියෙනවා. බහලුම් තියෙනවා. එහෙනම් ප්‍රශ්න අංක 15ට නිවැරදි උත්තරේ විදියට පිළිතුරු අංක 5 තෝරන්න පුළුවන්. මම මේවා ටික ඉක්මනින් කරන්නම්. මොකද මේවා අපිට කතා කරන්න පුළුවන් ඉදිරියේදී තව වෙනම. ප්‍රශ්න අංක 16 ඉහත සංරචක අතරින් සන්දර්භ සටහනක context diagram එක සංරචක වන්නේ මොනවද කියලා අහනවා පුතේ. මේවා නම් අපි කරා පද්ධති සීමාවක් නැහැ. පද්ධති සීමාවක් නැහැ. හැබැයි බාහිර භූතාර්ථ තියෙනවා. පද්ධතිය හා භූතාර්ථ අතරේ ප්‍රධාන තොරතුරු ගැලීමක් තියෙනවා. ක්‍රියායන හා බාහිර භූතාර්ථ අතරේ දත්ත ගැලීමක් තියෙනවා. එහෙනම් 16ට උත්තරේ වෙන්න ඕනේ බලන්න BCD තියෙනවද කියලා. ඔව් මේ තියෙනවා. ප්‍රශ්න අංක 16ට නිවැරදි උත්තරේ විදිහට අපිට B C හා D තෝරන්න පුළුවන්. ප්‍රශ්න අංක 17
කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා සම්බන්ධ ආපු ගැටලුවක් තමයි මේක. පද්ධතියක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවක් අනුව පහත සඳහන් කවරක් නිවැරදි වේද? පද්ධතියක් කළ යුතුව ඇත්තේ මොනවාදයි මෙමගින් අර්ථ දැක්වේ නැත. පද්ධතියක පැවතිය යුත්තේ කෙසේදයි මෙමගින් අර්ථ දැක්වේ නැත. මේවා පද්ධතියක සුවිශේෂී කාර්යයන් වේ. ඔව් ගන්න පුළුවන් නේ. අපිට එහෙනම් ප්‍රශ්න අංක 17ට නිවැරදි පිළිතුරු විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 3. අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් පුතේ පොතක් දැන් අපි ගමු සාමාන්‍ය ජංගම දුරකථනය ගමුකෝ. ජංගම දුරකථනය ගත්තොත් එහෙම ජංගම දුරකථනයේ ස්ක්‍රීන් සයිස් එක වර්ණය මෙන්න මේවා තමයි කාර්යබද්ධ නොවන අවශ්‍යතාවන්. ඒවා සුවිශේෂී කාර්යයන්. එහෙනම් ප්‍රශ්න අංක 17ට නිවැරදි පිළිතුර විදිහට පුතේ පිළිතුරු අංක 3 තෝරන්න හැකියාවක් තියෙනවා. කාර්යබද්ධ කියන්නේ පද්ධතියෙන් අනිවාර්යෙන් ඉටු වෙන්න ඕන දේවල්. අපේ පුතාලා ඒවා දන්න. ප්‍රශ්න අංක 18 පද්ධතියක ආර්ථික ශක්්‍යතාව. පුතේ ආර්ථික ශක්්‍යතාව සලකා බලන්න අනිවාර්යෙන් පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය සම්බන්ධව. හරි. එහෙනම් වැඩි වෙලාවක් ගන්න ඕනේ නැහැ. ප්‍රශ්නේ උත්තරය අපිට පැහැදිලිව පේනවා. ප්‍රශ්න අංක 18ට නිවැරදි පිළිතුර වෙන්න ඕනේ පිළිතුරු අංක 1 පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය හා බැදී කියන එක. ප්‍රශ්න අංක 19 වෙබ් දිවාරයක් සම්බන්ධයෙන් පහත සඳහන් කුමක් නිවැරදි වෙද්ද? වෙබ් දිවාරයක නිදසුනක් විදිහට ගන්න පුළුවන් අපිට government.lk කියන වෙබ් අඩවිය. ඊ තක්සලාව වෙබ් අඩවිය. මේවා වෙබ් දිවාර පුතේ. වෙබ් දිවාරයක් යන විශේෂිතව සැලසුම් කරන ලද විද්‍යුත් තැපැල් සේවා ආදාය. නෑ සර්වර් එකක් නෙමෙයි. ඒක වැරදි. වෙබ් දිවාරයක් යන විවිධ ප්‍රභව වලින් තොරතුරු ගැනීම සඳහා සැලසුම් කරන ලද විශේෂ වෙබ් අඩවියකි. ඒක හරි පුතේ. ප්‍රශ්න අංක 19ට බලන්න ඕන ලියපු උත්තරේ මොකක්ද කියලා. පිළිතුරු අංක 2 තමයි නිවැරදි පිළිතුර වෙන්න අවශ්‍ය වෙන්නේ. ප්‍රශ්න අංක 20 ලෝක විසිර වියමනෙහි World Wide Web www අත්‍යවශ්‍ය සංරචකයක් වන්නේ පහත් සඳහන් කවරක්ද කියලා කියනවා. විද්‍යුත් තැපැල් සේවා දායකයන් ඊමේල් සර්වර් එක ඇවිල්ලා ඉන්ටර්නෙට් වල සේවාවක් මිසක් www වල සංරචකයක් නෙමෙයි. විලාස කියන එක අපි දන්නවා CSS වල කතා කරනවා ඒකත් නෙමෙයි. හැබැයි URL අපි දන්නවා වෙබ් අඩවියකට පිවිසෙන URL එකක් තියෙනවා. එහෙනම් ඒක සංරචකයක් පුතේ. එහෙනම් බලන්න වල උත්තරේ දීලා තියෙනවාද ප්‍රශ්න අංක 20ට නිවැරදි පිළිතුර විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 21 ක්ලික් කළ විට සන්දානෙහි වර්ණය කොළ පැහැයට වෙනස් කිරීම සඳහා පහත් සඳහන් කුමන ප්‍රත්‍යාදේශ විලාසපත් ඒ කියන්නේ CSS නීතිය භාවිතා කළ හැකිද? මේකේ පුතේ පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යෙන් ඔයාලා a.1 එක හරි විසිටඩ් තියෙන්න ඕනේ. විසිටඩ් කලර් පුතේ 21ට උත්තරේ වෙන්න ඕනේ 3. 21ට උත්තරේ අංක 3. හරි මේ පොඩ්ඩක් හොඳට බලා ගන්න මේක ලියා ගන්න මේ ලින්ක් එකකට කොහොමද දෙන්නේ කියලා. හරි විසිටඩ් කියලා එකෙන් හයිපර්ලින්ක් එක ඒකෙන් හයිපර්ලින්ක් එක විසිටඩ් වර්ණය වෙනස් වෙන්න කලර් ග්‍රීන්. හරි උත්තරේ අංක 3. 22 ලේඛනයක පවතින ඡේදයක විලාසය වෙනස් කිරීම සඳහා භාවිතා කළ හැකි වන්නේ පහත් සඳහන් කුමන වගන්තියද? ස්ටයිල් එක අනේ ඉතින් බැලුව බැලමට පේනවා පුතේ උත්තරේ අංක 3 වෙන්න ඕනේ. මොකද මේ බලන්න අනිත් එක්කවත් ස්ටයිල් එක ක්ලෝස් කරලා නැහැ. ඒක ස්ටයිල් එක ක්ලෝස් කරලා තියෙනවා. එහෙනම් 22ට උත්තරේ අංක 3. පළවෙනි එකයි දෙවෙනි එකම ගන්න බෑ. 23 ලොකු කතන්දරයක් තියෙනවා. ලොකු කතන්දරයක් දීලා තමයි පුතේ උත්තරේ හොයන්න තියෙන්නේ. අපි බලමු ප්‍රශ්නෙට පොඩ්ඩක් හරිලා. මෙම සිද්ධි මාලා රාමුව විදහු විට පහත සඳහන් කුමක් සිදුවන්නේද කියලා අහනවා. මෙහිදී තිරය මත පැවතිය හැක්කේ එක්කාදාන කොටුවක් සහ සබ්මිට් යන ලේබලේ සහිත බොත්තමක් පමණි. බලන්න නෑ. මම input type text input type text text box දෙකක් තියෙනවා. එහෙනම් මේක වැරදි. මෙහි තිරය මත පැවතිය හැක්කේ ආදාන කොටු දෙකක් පමණි. නෑ පුතා submit button එකක් තියෙනවා. එහෙනම් ඒකත් වැරදි. ඒකත් වැරදි. ඊළඟ එක මෙහිදී තිරය මත පැවතිය හැක්කේ ආදාන කොටු දෙකක් සහ සබ්මිට් ලේබලේ සහිත බොත්තමක් පමණි. ඔව්. ඔව් එච්චරයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. එහෙනම් උත්තරය අංක 3 23ට උත්තරය අංක 3 අපිට නිවැරදි පිළිතුර විදියට තෝරන්න පුළුවන්. හොඳ ප්‍රශ්න නේද පුතේ? කියවලා බලන්න. මොන හරි ගැටලු තියෙනවා නම් පුතාලා දන්නවා. මගේ පන්තින දරුවන්ට පුළුවන් මට WhatsApp කරලා ඒවා තව දුරටත් निराකරණය කරගන්න. මම මෙතනදී ගොඩක් ඩීප්ලි කියන්න යන්නේ නැහැ මේ දේවල්.
මොන හරි දෙයක් නොදන්න දෙයක් තියෙනවා නම් අපේ පුතාලා මට WhatsApp කරන්න මම ඔයාලට උදව් කරන්නම්. ඉතින් ඔයාලා මේ ගැන සතුටු වෙනවා නම් අමතක නොකර like කරන්න, comment කරන්න, ඒ වගේම යාළුවන්ටත් බලා ගන්න, share කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේවා අපි නොමිලේ දෙන දැනුම මේවට අපි මුදල් අය කරන්නේ නැහැ. වෙනම අපේ Zoom class එක යනවා. අපේ පන්ති වලට සම්බන්ධ නොවෙච්ච දරුවෙක් මේ පාඩම කොයි වෙලාවක හරි බලන්න සම්බන්ධ වෙන්න කැමති නම් පල්ලෙහා මම දුරකථන අංකය දාලා තියෙනවා පුතේ. ඔයාලට පුළුවන් ඒකට WhatsApp message එකක් දාලා අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න. මෙම සිද්ධිමාලා රාමෝ විදෙහ විට තිරේ මත දිස්වන බොත්තම පරිශීලකයෙකු විසින් ක්ලික් කළ විට සිදුවන ඇත්තේ පහත් සඳහන් කවරක්ද කියලා අහනවා. බලමු පොඩ්ඩක් ඒක බලන්න පොඩ්ඩක් ඉන්න. output එකක් තියෙනවා මේකේ connection එක new record insert successfully තියෙනවා. okay connection එක හදලා තියෙනවා. මේක අහන්නේ පෙන්නන විදියනේ විදෙහව් කරන විදිය නේද අහන්නේ. පුතේ එහෙම වුණොත් පරිශීලකට පෙන්වන්නේ මෙන්න මේ මැසේජ් එක. මෙන්න මේ මැසේජ් එක තමයි පරිශීලකට පෙන්වන්නේ. හරි? බලන්න මේක දීලා තියෙනවද කියලා. නෑ index html පෙන්වන්නේ නෑ, local ඒක පෙන්වන්නේ නෑ, record නෑ. හරි. මෙන්න මේක. new record insert successfully යන නිවේදනයේ දිස්විය හැකි. එහෙනම් ප්‍රශ්න අංක 24ට නිවැරදි පිළිතුරු විදිහට අපිට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 5. 25. ගැලීම් සටහන් සම්බන්ධයෙන් පහත දක්වා ඇති වගන්ති සලකා බලන්න. ගැටලුවක් සඳහා වන විසඳුමක තර්කණය ඔබේ මිතුරන් හා පැවසීමට ගැලීම් සටහන් යොදාගත හැකිය. ඔව් ඒක නිවැරදි. ගැලීම් සටහනක් නිර්මාණය කිරීමට පෙර මෙම ගැලීම් සටහන ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කළ යුතු ක්‍රමලේඛ භාෂාව පිළිබඳ දැන සිටිය යුතුය. නැත. එහෙම අවශ්‍ය වෙන්නේ සරල සංකේත වලින් පෙන්වන්නේ කොහොමද? ඒකම අවශ්‍ය නැහැ. සෑම ගැලීම් සටහනක් සඳහාම අඩුම තරමේ එක් තේරීම් නෑ. එහෙම අවශ්‍ය නැහැ. වර්ණය විතරක් තේරීමක් තියෙනවා. මේ සමා වෙන්න මේ පුනර්කරණ මේ අනුක්‍රමයේ තියෙනවත් තියෙනවා. ඒක බොරුවක්. එහෙනම් නිවැරදි වෙන්නේ ඒ පමණයි. ඒ පමණයි. එහෙනම් ප්‍රශ්න අංක 25ට නිවැරදි උත්තරේ විදිහට තෝරන්න පිළිතුරු අංක 1. පහත දැක්වෙන ගැලීම් සටහන හා දී ඇති වගන්ති සලකා බලන්න. මේ වගේ ප්‍රශ්න අපි කරා ගොඩක් නේ. අපේ පුතාලට දැන් පුළුවන් මේකට උත්තරේ හොයන්න ටක් ගාලා. සත්‍ය වගන්ති තෝරන්න තියෙන්නේ n සමානයි බිඳුව විට ප්‍රතිදානීය බිඳුව වේ. ඔව්නේ පුතා. මෙතනට බිඳුව ආවොත් බලන්න බිඳුව විශාලයි බිඳුවට වඩා නෑනේ. එහෙනම් print x ඒ වෙලාවේ තියෙන්නේ x සමානයි බිඳුව. එහෙනම් බිඳුව නිවැරදි. n හි ඍණ අගයන්ට ඇල්ගොරිතමය මගින් කිසිදු ප්‍රතිදානයක් ලබා නොදී. නෑ එහෙම නෑ. ඒක වැරදි. මොක කරලා බලන්න කියලා දුන්න හොයන විදිහ n සමානයි 2 විට ඇල්ගොරිතමය ආදානගයන් 3ක් බලාපොරොත්තු වේ. n සමානයි 2 විට ඇල්ගොරිතමය ආදානගයන් 3ක් බලාපොරොත්තු වේ. නෑ ඒකත් වැරදි. ඒකත් වැරදි. පුතේ ප්‍රශ්න අංක 26ට නිවැරදි වෙන්නේ ඒ පමණයි. මම මේව හොයන්න කියලා දුන්නා. මේ වගේ ප්‍රශ්න අපි කරා. මම හිතන්නේ 5ක් 6ක් විතර මේ වගේ ඒවා කරා. පොඩ්ඩක් බලන්න කරන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න WhatsApp කරන්න මම උදව් කරන්න. 26ට උත්තරේ අංක 1 වෙන්න ඕනේ. 26ට උත්තරේ අංක 1. ඊළඟ එක SQL මේවත් අපි කරා. SQL එකක්ද ER එකක් නේද පුතේ? ඉහත සම්බන්ධතා වලට අනුරූපව පහත සඳහන් කුමන වගන්ති නිවැරදි වන්නේද කියලා අහනවා. නිවැරදි වන්නේද කියලා අහනවා. බලමු. ටීචර් ID යනු ටීචර් සම්බන්ධතාව තුළ ප්‍රාථමික යතුරේ කොටසකි. ටීචර් ID. ටීචර් කෝ බලන්න. නෑ. කොටසක් නෙමෙයි ප්‍රාථමික යතුරේ කොටසක් නෙමෙයි. ඒක තමයි ප්‍රාථමික යතුරම. එහෙනම් ඒක වැරදි. ටීචර් සම්බන්ධතාව තුළ ඕත ID නල්ලගේ හැබැයි පුතේ සාමාන්‍ය ID එකක්. මේක ආගන්තුක යතුරක්නේ. හිස් අගයන් ඒවට තුලත් කරන්න හැකියාවක් නැහැ. එහෙනම් දෙවැනි එකත් වැරදි. ඊළඟ එක. oath of book. oath of book. කොහෙද oath of book අමිතිය? oath of book සම්බන්ධතාවය තුල oath ID සහ book ID සඳහා නල්ලගේ ගති. පුළුවන් ද පුතේ ප්‍රාථමික යතුරු වලට මේ ගන්න? ඒක වැරදි. ඊළඟට කියනවා book ID යනු publisher of book. publisher of book. අමිතියන්නේ නිරූප්‍ය යතුරු වේ. ඔව් පුතේ. ඒක ගන්න පුළුවන් පුතේ. හේතුව අපි දන්නවා මෙතන යතුරු අවස්ථාවන් දෙකක් තියෙනවා. ඒකෙන් එකක් ප්‍රාථමික යතුරු විදිහට තෝරගත්තට පස්සේ ඉතිරි වෙන අගේ තමයි නිරූප්‍ය යතුරු. එහෙම නැත්නම් කැන්ඩිඩේට් කී කියලා කියන්නේ. එහෙනම් ප්‍රශ්න අංක 24 නිවැරදි උත්තරේ විදිහට පිළිතුරු අංක 4 තෝරන්න පුළුවන්. මේකේ මෙයා එක තෝරලා මෙතන මගේ අතින් ඇනිමේෂන් එක එකට ගිහිලා තියෙන්නේ නැහැ. නිවැරදි පිළිතුර වෙන්න ඕනේ ප්‍රශ්න අංක 27ට උත්තරය අංක 4. මෙන්න මේකයි හරියන්න ඕනේ. ඊළඟ එක ප්‍රශ්න අංක 28
පහත් දක්වා ඇති භූතාර්ථ සම්බන්ධතා සටහන අතරින් කුමක් ඉහත දක්වා ඇති සම්බන්ධතාව ජනනය කරයිද කියලා තියෙනවා. පුතේ මම මේක එකින් එක ඇන්දට පස්සේ නිවැරදි උත්තරේ විදිහට ගන්න පුළුවන් උත්තරේ අංක 3. පුතාලා මේක වෙනම ඩ්‍රෝ කරන්න මම ER ඩයග්‍රෑම් ගැන උගන්වපු නිසා මෙතන ආයේ වෙනම ඒක අඳින්න යන්නේ නැහැ. ඒකට ලොකු වෙලාවක් යන නිසා. මොකද පුතේ 100%ක් මම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද පන්ති එන දරුවෝ දන්නවා මේ කරන කොටස් මොනවද කියලා. ප්‍රශ්න අංක 29. ඉහත දක්වා ඇති සම්බන්ධතා සම්බන්ධි දත්ත සමුදාය බවට පරිවර්තනය කළේ නම් පහත දැක්වෙන ස්කිව්වෙල් විමසුමට දත්ත සමුදාය මත ක්‍රියාත්මක කරනු ලැබේ. මේකේ පේනවා select all from විමසීමක් කරලා තියෙන්නේ. where auth id not null. ඊටමත් ලේසි. මේ ප්‍රශ්නේ තරම් අමාරු නෑ පුතේ. එහෙනම් අපිට ප්‍රශ්න අංක 29ට නිවැරදි උත්තරේ තෝරන්න පුළුවන්. ටීචර් වගුවේ auth id උපලැකියේ කිසියම් වගයක් ඇති සියලු උපලැකියාන සමගින් ඌ සියලු උපලැකියාන ප්‍රතිදානය වෙනවා කියලා. එහෙනම් මේකේ තියෙන ඔක්කොම ටික හිස් වගයක් නැති සියලු මේවා මේක ප්‍රතිදානය කරනවා. එහෙනම් ප්‍රශ්න අංක 29ට නිවැරදි උත්තරේ විදියට පිළිතුරු අංක 5 තෝරගන්න පුළුවන්. පුතේ මම නැවතත් කියනවා ප්‍රොටෝටයිප් එකට මාකින් ෂීම් දීලා නැහැ. ඒ නිසා මේක ඔයාලට තෑග්ගක් විදියට තමයි හම්බ වෙන්නේ. මම මේකේ මාකින් ෂීම් එක වෙනම හැදුවා. ඔයාලා වෙනුවෙන්ම මේ ප්‍රශ්න එකින් එක සාකච්ඡා නිරීක්ෂණය කරලා පරීක්ෂා කරලා උත්තර හොයලා තමයි මේ කියන්නේ. ඒ නිසා මම මේ උත්තර වලට 100%ක් වග කියනවා. නමුත් ගැටලුවක් තියෙනවා නම් ඔයාලට තර්ක කරන්න හැකියාවක් තියෙනවා. පුතාලා මට WhatsApp කරන්න මම උදව් කරන්න. හරි. ඒ වගේම මේ පේපර් එකට මාකින් එක නැතුව ගොඩක් දරුවෝ අසරණ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලගේ යාළුවන්ටත් මේ පේපර් එකත් එක්කම මේ මාකින් එක ෂෙයා කරන්න දැනුම පුළුවන් තරම් ෂෙයා කරගන්න. ප්‍රශ්න අංක 30. දත්ත පූර්ණත්වයේ පවත්වා ගනිමින් පබ්ලිෂර් ඔෆ් බුක් වගුව නිර්මාණය කර ගැනීමට භාවිතා කළ දත්ත නිර්වාචන භාෂාව සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න කියලා කියනවා. එයට ආගන්තුක ඇතුළු සම්බන්ධතාවයක් පවතී. පබ්ලිෂර් ඔෆ් බුක් බලන්න. ඔව් ආගන්තුක ඇතුළු සම්බන්ධතාවයක් බුක් ID එක හරහා එනවනේ පුතේ. බුක් කියන ටේබල් එක තියෙනවා. එහෙනම් ඒක නිවැරදි. ඒට ප්‍රාථමික ඇතුළු සම්බන්ධතාවයක් නෙ පවතී. ප්‍රාථමික ඇතුළු සම්බන්ධතාවයක් පවතී කියන එක ගන්න බෑ. සම්බන්ධතාවය නෙවෙයි ප්‍රාථමික ඇතුළක් පවතින. ඒක හරි. ඒට වසමක සම්බන්ධකයක් පවතී නෑ. ඩොමේන් එහෙම එකක් නෑ. ප්‍රශ්න අංක 30ට නිවැරදි උත්තරේ විදිහට තෝරන්න පුළුවන්. පිළිතුරු අංක 1. ප්‍රශ්න අංක 30ට නිවැරදි උත්තරේ වෙන්න පුළුවන්. උත්තර අංක 1 අමතක නම් පොඩ්ඩක් ER ඩයග්‍රෑම් කරපු ටික රිපීට් ටික LMS එකට ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට මේවා තවත් නිවැරදිකරණය කරගන්න පුළුවන්. ප්‍රශ්න අංක 31. මෙහි ඉන්ඩෙක්ස් නම්බර් යනු අනන්‍ය උපලැකියක් සහ හොබීස් යනු අගයන් දෙකක්. මේකේ කියන්නේ මේ හොබීස් කියන එක යටතේ උපලැකියාන ගොඩක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රමිතකරණයට ලක් නොකරපු අවස්ථාවක්. මතක් වෙන්න ඕනේ අපි ප්‍රමිතකරණය කරා නේ. හොබීස් කියන එකේ අගයන් දෙකක් තියෙනවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ප්‍රමිතකරණයට ලක් නොකරපු අවස්ථාවක් පුතේ. එහෙනම් මේක ප්‍රමිතකරණයට ලක් කරන්න නැති බලන්න ප්‍රශ්නේ. ඉහත ස්ටුඩන්ට් සම්බන්ධතාවයේ පළමු ප්‍රමිත අවස්ථාව නිරූපණය කරන්නේ පහත කවරකින්ද? පළමු ප්‍රමිත අවස්ථාවේදී අනිවාර්යෙන් එහෙනම් මොකද වෙන්නේ? මේ හොබි එක තවත් කොටස් දෙකකට කඩන්න වෙනවා. මොකද එක වගේ උපලැකියාන තියෙන එක නවත්තන්න ඕනේ. ඒක හරියට කරලා තියෙන්නේ බැලුව බැලමට පේනවා අපිට දෙවනි එකෙන්. එහෙනම් ප්‍රශ්න අංක 31ට නිවැරදි උත්තරේ විදිහට ගන්න පුළුවන් උත්තර අංක 2. ඒ වගේම තවත් උදව්වක් කරන්නම්කෝ මම. මේ එක වගේ උපලැකි වළක්වන්න අපි දෙවන ප්‍රමිතකරණයට ලක් කරනවා. දෙවන ප්‍රමිතකරණයට ලක් කරලා තියෙනවා මේකේ උත්තර 4 වෙනි එක. මම මේක හදලා බැලුවා වෙනම. මේක පුතේ දෙවන ප්‍රමිතකරණයට ලක් කරලා තියෙන්නේ. මේ අවසන් උත්තරේ දෙවන ප්‍රමිතකරණයට ලක් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේවා වගු ගහලා පරීක්ෂා කරලා බලන්න. මේ ප්‍රශ්නේ හොඳයි. හරි. මේ ප්‍රශ්නෙන් බලන්න ගොඩක් ප්‍රශ්න නිර්මාණය කරලා තියෙනවා. මේවා කරලා බලන්න. ඉතාමත් වටින හොඳ ප්‍රශ්න. ප්‍රශ්න අංක 32. 192.16.5.133.29 යන IP ලිපිනයට අපි දන්න මේ සබ්නෙට් දීලා තියෙන්නේ. සලකන්න ජාලය හඳුනා ගැනීමට අවශ්‍ය වන බිතු සංඛ්‍යාව සහ සංග්‍රහක සංඛ්‍යාව. අපි දන්නවා මේක ක්ලාස් C. ක්ලාස් C එකක් කොහොමද තියෙන්නේ? network host. එහෙනම් මේක අපි ලියාගමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165
9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 පිටු 4 ගොඩවල තියෙන්නේ 25 26 27 28 29 සහ 32ක් සම්පූර්ණ වෙන්න ඕනේ මම බිංදු 3ක් දාගන්නවා. එහෙනම් පුතේ මේක මට පේන්න තියෙනවා මෙයා අහනවා
ජාලය හඳුනා ගැනීමට බිටු කීයක් අවශ්‍යද කියලා. පුතේ ජාලය හඳුනා ගන්න බිටු 29ක් අවශ්‍ය වෙනවා. හෝස්ට් එකට බිටු අවශ්‍ය හඳුනා ගන්න බිටු 3ක් අවශ්‍ය වෙනවා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ බිටු 29 සහ බිටු 3. එහෙනම් උත්තරාංක 1. උත්තරාංක 1. එහෙනම් 32ට උත්තරේ අංක 1 ඔයාලා අරගෙන තියෙන්න ඕනේ. 33 සංනිවේදන ජාලයකදී පණිවිඩයක් එහි අන්තයට ළඟාවන විට යෙදුම් ස්තරයේ ධාවන වන නිවැරදි යෙදුම් ප්‍රමලයකයට එම පණිවිඩය ලබා දීමට පහත පෙන්වූ ඇති කුමන ලිපියක් විමසිය යුතුද? IP ලිපිනේ. උත්තරය අංක 2. උත්තරය අංක 2. එහෙනම් මේකේ වැරදි මේ තෝරලා තියෙන එක උත්තරේ නිවැරදි උත්තරේ වෙන්න ඕනේ පුතේ 33ට උත්තරේ අංක 2. ඉතින් අපි මේ වගේ ඒවා මම සාකච්ඡා කරලා තියෙනවා මගේ YouTube නාලිකාවේ ඔයාලට පුළුවන් ඒවා චෙක් කරලා බලන්න. ඊළඟ ප්‍රශ්න 34 මං හසුරුවක් තුල සාමාන්‍ය IP පොදි නියමිත ස්ථානයට යැවීමේදී පහත් සඳහන් කුමන පොදි ශේෂ්ත්‍රයක් යාවත් කාලන වන්නේද? ඉතාමත් පහසුයි උත්තරය අංක 4. මැක් ලිපිනේ තමයි අපි යාවත් අප්ඩේට් කරන්නේ. 34 උත්තරය අංක 4. මේවා අපි නැවත අපේ පන්තියේ සාකච්ඡා කරනවා. මම මෙතනදී ඔයාලට උත්තරේ දෙන්නම්. මොකද අපේ පන්තියේ දරුවෝ මුදල් ගෙවලා ඉන්නේ ඒ කට්ටියට අසාධාරණයක් වෙනවා. මෙතන රහස් ඔක්කොම ටික අපි කතා කරන්න ගියොත්. හරි. අපි ඒක Zoom class එකේදී කතා කරමු. 35 TCP සම්බන්ධතාවයක් අනුබද්ධයෙන් පහත් සඳහන් කවරක් සත්‍ය වන්නේද? අපි දන්නවා TCP තමයි විශ්වාසවන්තම ක්‍රමවේදී. විශ්වාසවන්තම ක්‍රමවේදී තමයි අපි TCP කියලා හඳුනගන්නේ. එහෙනම් විශ්වාස කළ හැකි සම්බන්ධතාව දිශානති වූ එක හරි සහතික කරන ලද සැපීම හරි. එහෙනම් ප්‍රශ්න අංක 35ට නිවැරදි උත්තරේ විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 5. ඔයාලගේ පේපර් එකේ උත්තර ටික ලකුණු කරගන්න. 36 ප්‍රකාශ තන්තු. අපි දන්නවා ප්‍රකාශ තන්තු තමයි දත්ත වේගයෙන්ම සම්ප්‍රේෂණය කරන්න පුළුවන් මාධ්‍ය නේද? දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වලින් වේගවත්ම මාධ්‍ය තමයි ප්‍රකාශ තන්තු. පහත් සඳහන් කවර ප්‍රකාශ තුළින් කවරක් සත්‍ය වන්නේද කියලා අහනවා. ආයනයේ ඉතා කුඩා වේ. ඔව්. බෑන්ඩ්විඩ්ත් එක විශාල වේ. නිවැරදි. ප්‍රකාශ තන්තු විද්‍යුත් චුම්බක බාධකයට ප්‍රතිශක්තිය වේ. ඔව් ඒකත් හරි පුතේ. එහෙනම් ප්‍රශ්න අංක 36ට නිවැරදි උත්තරේ විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 5. යමු අපි ප්‍රශ්න අංක 37ට. අන්තර්ජාල සාර්ව ද්‍රව්‍ය මේ ඇවිල්ලා ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් ගැන කියන්නේ. සම්බන්ධයෙන් පහත සදහන් කවරක් සත්‍ය වන්නේද කියලා අහනවා. ඔන් සහ ඕෆ් ස්විච් එකක් ඇති හෝ නැති උපාංගයක් IoT යෙදුමකට භාවිතා කළ හැකියි. ඔව් ඒක ගන්න පුළුවන් පුතේ. වැඩි වෙලාවක් ගන්න අවශ්‍ය නැහැ. අපි ඉක්මනට මේක සාකච්ඡා කරලා අවසන් කරමු. මොකද මේකේ අමාරු කොටස් ටික අපි වෙනම පන්තියේ සාකච්ඡා කරන නිසා මෙතනදී මම ඉක්මනට උත්තරේ මේකට කියන්නම්. ප්‍රශ්න අංක 34 නිවැරදි උත්තරේ වෙනවා. උත්තරය අංක 1. 38 තොරතුරු හා sannivedana තාක්ෂණයේ සමාජයට වන ප්‍රතිලාභයක් වන්නේ පහත් සඳහන් ඒවායින් කුමක්ද කියලා අහනවා. සිසුවෙකුට අන්තර්ගතය වෙත ඕනෑම වේලාවකදී පිවිසිය හැකි වීම වැරදි. සිසුවෙකුට අන්තර්ගත වෙත ඕනෑම ස්ථානයක සිට පිවිසිය හැකි වීම කියන එකත් වැරදි. සියලු දෙනාටම සමාධ්‍යාපන අවස්ථා සැලසීම කෙනෙක් ගන්න බෑනේ. ඒක හැමෝටම නෑ. සමහරක් දරුවන්ට ඇවිල්ලා මේ දැන් හිතන්න සමහරක් දරුවන්ට පුළුවන් අන්තර්ජාලයට ඇවිල්ලා 2019 ප්‍රොටෝටයිප් එකේ ආන්සර් ටික හොයාගන්න. මගේ YouTube නාලිකාවට ඇවිල්ලා. හැබැයි බහුතරයක් දරුවන්ට ඒක කරන්න බෑනේ පුතේ. ඒක වැරදි. සහයෝගී කිනුමට සහයවි මම නිතරම කියනවා. මේ අන්තර් මාර්ගගත අධ්‍යාපනය වල සහයෝගී කිනුමක් විතරයි. හරි. එහෙනම් ඒ උත්තරේ හරි. 38ට නිවැරදි උත්තරේ වෙනවා. උත්තර අංක 4. යමු අපි ප්‍රශ්න අංක 39ට. ඉතාමත් ලේසි ප්‍රශ්නයක්. පරිගණක පද්ධතියක මූලික කොටස් ආදාන ප්‍රතිදාන ක්‍රියාවලි ආචයන පරිශීලකයන්. එහෙනම් උත්තරේ අංක 2 ගන්න පුළුවන් නිවැරදි උත්තරේ විදිහට. ලේසි ප්‍රශ්නයක්. මම වැඩි වෙලා ගන්න නැහැ. 39ට උත්තරේ අංක 2. 40 මහා දත්ත අපිට සාමාන්‍ය දත්ත කළමනාකරන දුකාංගමකින් පාලනය කරන්න බැරි නම් අපි කියන ඒවා මහා දත්ත කියලා නේද? සම්බන්ධයෙන් පහත් සඳහන් කුමක් නිවැරදි වන්නේද කියලා කියනවා. ඉහත ධාරිතාව මහා දත්වල එක් ලක්ෂණිකෝ. ඉහළ ධාරිතාවයක් තියෙනවා. එහෙනම් ඒකටත් අපිට වැඩි දුර යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිවැරදි උත්තරේ විදිහට තෝරන්න පුළුවන්. උත්තර අංක 1. 40 නිවැරදි උත්තරේ වෙනවා පිළිතුරු අංක 1. ප්‍රශ්න අංක 41ට අපි අවධානය යොමු කරමු පුතේ. පද්ධති සංවර්ධන ව්‍යාපෘතියක අවශ්‍යතා එකතු කර ගැනීමේ ක්‍රමයක් ලෙස ඉතා බහුලව භාවිතා වන්නේ පහත කුමක්ද? අවශ්‍යතා එකතු කරන්න පුතේ ගොඩක් භාවිතා කරන ක්‍රමවේදය තමයි ගිහිල්ලා හම්බ වෙලා කතා කරන එක. සම්මුඛ පරීක්ෂණ. එහෙනම් ප්‍රශ්න අංක 41ට නිවැරදි උත්තරේ වෙනවා සම්මුඛ පරීක්ෂණ. එහෙම නැත්නම් පිළිතුරු අංක 3. යමු ප්‍රශ්න අංක 42ට අවධානය යොමු කරන්න.
පහත් සඳහන් ක්‍රියාකාරකම් සලකා බලන්න කියනවා. අහනවා ඉහත සඳහන් කවරක් පද්ධති සංවර්ධන ව්‍යාපෘතියක පද්ධති විශ්ලේෂණ අධිරේදී අපි පද්ධති පාඩමේ සාකච්ඡා කරා මේවා. රිපීට් බලන්න ඕන නම් LMS එකේ තියෙනවා. ව්‍යාපෘතියක් ආර්ථිකමය සමාජ තාක්ෂණික නෑ ඒ ඇවිල්ලා ශක්්‍යතා අධ්‍යයනයනේ. ඒක ඇවිල්ලා පද්ධති විශ්ලේෂණයේදී අවශ්‍ය වෙන්නේ නෑ. හේතු සාධක සොයාගෙන පද්ධතිය අන්ත පරිශීලන අවස්ථාව නිශ්චය කරගෙන. ඔව් ඒක ගන්න පුළුවන්. අන්ත පරිශීලකයන් පද්ධතිය මෙහෙවන ආකාර නිර්ණය කිරීම. ඔව්. එකක් ගන්න පුළුවන්. එහෙනම් BC උත්තරයක් තියෙනවද බලන්න. ඔව් තියෙනවා. එහෙනම් ප්‍රශ්න අංක 42ට නිවැරදි උත්තරේ විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුර විදිහට. 43 පහත් සඳහන් කවර ප්‍රකාශයක් සත්‍ය වේද? YouTube යනු B2C සේවාවක අන්තර්ගතය. ඔව්. YouTube කියන්නේ content provider කෙනෙක්. ඒකේ කතා දෙකක් නැහැ. එහෙනම් ඒක B2C සේවාවක content provider කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්න අංක 43ට නිවැරදි පිළිතුර වෙනවා පිළිතුරු අංක 1. ඊළඟට ප්‍රශ්න අංක 44. ඉහත සඳහන් ප්‍රකාශ අතරින් කෘත්‍රිම බුද්ධිය තුල වූ විශේෂ පද්ධති සම්බන්ධයෙන් කුමන ප්‍රකාශ සත්‍ය වන්නේද කියලා අහනවා. විශේෂඥ පද්ධතියක් යනු තීරණ සහායක පද්ධතියකි නිවැරදි. විශේෂඥ පද්ධති යොද්දී පිළිතුරක් සඳහා හේතු ලබා ගත හැකියි. නෑ හේතු ගන්න බෑ. මාර්ගගත වෛද්‍ය සහාය පද්ධතිය යනු විශේෂ පද්ධතියකට උදාහරණ වේ. පුතේ 13 වෙනි පාඩමේ කරා මේක. රිපීට් එක බලන්න. මම හැම වෙලේම මේ වගේ ප්‍රශ්න ඉක්මනින් සාකච්ඡා කරන්න හේතුව තමයි මේවා කරලා තියෙන්නේ. එතකොට වැඩිපුර සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ. ඔයාලට සාධාරණයක් කරනවා උත්තරේ දෙනවා. අමතකයි නම් ඔයාලට රිපීට් එක මගේ පන්තියේ ළමයිට LMS එකට ගිහලා රිපීට් එක බලන්න පුළුවන්. ඒ ප්‍රශ්න මම වෙනම පොයින්ට් කරලා තියෙනවා. මාර්ගගත වෛද්‍ය සහාය පද්ධතිය යන විශේෂ පද්ධතියකට උදාහරණ වෙයි. ඔව් ඒක ගන්න පුළුවන්. D. විශේෂඥ පද්ධතියකට හි දැනුම සමුදාය ආවත්කාලින කර ගැනීමට අනුමිති යාන්ත්‍රයක් පවතී. ඔව් ඒකත් හරි. ප්‍රශ්න අංක 44ට නිවැරදි පිළිතුරු විදිහට පුතාලා තෝරලා තියෙනවද බලන්න පිළිතුරු අංක 5. A C හා D පමණි. 45 ලිස්ට් එක අපිට මේන සතියේ කරන්න තියෙන මෙන්න මේ කොටස් ටික මම ඒ නිසා උත්තර ඉක්මනට කියන්නම් මේකට. පහත් දක්වා ඇති Python ප්‍රකාශය ක්‍රියාත්මක කළේ යයි උපකල්පනය කරන්න. අපි කතා කරනවා මේ සතියේ මේ නගහරුවාද ටපල්ස් කියන්නේ මොනවද, ඩික්ෂනරි කියන්නේ මොනවද, ලිස්ට් කියන්නේ මොනවද. එතකොට පුතාලට මම මේවා කියලා දෙන්න. මේ ප්‍රශ්නේ අහන්නේ දෝෂයක් ජනිත වන ප්‍රකාශනීය විතරයි අහන්නේ. පුතේ දෝෂයක් පතිත වෙන්නේ උත්තර අංක 3. පුතාලට මම මේකට බෝනස් ලකුණක් දෙන්න. හරි? පුතාලට මම බෝනස් ලකුණක් දෙන්න. 45ට නිවැරදි උත්තරේ වෙනවා උත්තරේ අංක 3. 46ත් මේකත් අපිට අඟහරුවා තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒකටත් බෝනස් ලකුණක් දෙන්නම්. ඔයාලා අවසාන උත්තරේ මට WhatsApp කරන්න ඕනේ පන්තියේ දරුවෝ. අනිත් දරුවෝ මේක උත්තරේ ලකුණු කරගන්න. අපි අඟහරුවා තමයිව සාකච්ඡා කරනවා ගැඹුරින්. ඉහත් සඳහන් කුමන ප්‍රකාශය වළංගු වන්නේද කියලා අහන්නේ. මෙතනම් Python ප්‍රකාශ වගේක් තියෙනවා. මම මේකටත් වැඩි වෙලාවක් ගන්න නැහැ. මේවා කරන්න තියෙන නිසා 46ට පුතේ නිවැරදි උත්තරේ වෙනවා. එහෙනම් මේ B හා C සියල්ලම කියන එක තමයි 46ට ගන්න. 44 මෙතන අගයන් පැවරීමක් මෙතන මේක අවුට්පුට් කරන්න වෙන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. මේ සතිය අපි කතා කරනවා. මේකට උත්තරේ වෙනවා ප්‍රශ්න අංක 44 නිවැරදි උත්තරේ පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3. මාගේ පන්තියේ නැති දරුවෙක් මේ වීඩියෝ එක බලනවා නම් කිසියම් දවසක පුතේ මාකින් ෂීම් එක නෑ පුතාලා මේ උත්තර ලකුණු කරගෙන එන්නේ කොහොමද කියලා පරීක්ෂා කරලා බලන්න. 48ට මේක අපිට මේක කරන්න පුතේ තව සති දෙකක් විතරයි මේ කොටස කරන්න. මේක අහන්නේ දත්ත ලියනු ලබන්න අනිවාර්යෙන් W තියෙන්න ඕනේ. පහසුවෙන්ම මේ අවස්ථාවන් කපන්න පුළුවන්. මේ අවස්ථාවන් තුනෙන් නිවැරදි උත්තරේ විදිහට අපිට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 4. මම මේක රන් කරලා බලුවා මේ උත්තරේ 4 ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 49 මේක අපි කරා මේ වගේ රටාව පුතාලා දන්නවා කොහොමද අගයන් පවරලා I in range කියන්නේ 1 සිට 9 දක්වා අගයන් පවරන්න තියෙන්නේ. මම හිතනවා පුතාලා මේක කරලා බලන්න නැති අවසන් සතියේ මේ වගේ ප්‍රශ්නයක් අපි කරා. එහෙනම් 49ට නිවැරදි උත්තරේ වෙනවා පුතේ පිළිතුරු අංක 5. පිළිතුරු අංක 5 තමයි ප්‍රශ්න අංක 49ට උත්තරේ වෙන්නේ. 50ට අගය මේ ඩෙෆිනිෂන් එක ගැන මේකත් කරනවා අපි මේ සතියේ. මේකේ පුතේ උත්තරේ වෙනවා ඩෙෆ් එකකින් වෙන්නේ අගයන් පැවරීමක්. එහෙනම් මේකට අවසන් උත්තරේ විදිහට 5 ලබා ගන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්න අංක 50ට උත්තරේ වෙනවා 5. මේකටත් ඔයාලට බෝනස් ලකුණක් මම ලබා දීමක් කරන්න. එතකොට පුතේ මතක තියාගන්න බෝනස් ලකුණු එකතු කරලා ඒ කියන්නේ කරපු නැති කොටස් වල තමයි බෝනස් ලකුණු දුන්නේ.
අනිත් හැම කොටසක්ම අපේ පන්ති අපි සාකච්ඡා කරලා ඉවරයි මේ වෙනකොට. ඒ කොටස් වල ගැටලුවක් තියෙනවා නම් රිපීට් බලන්න පුළුවන් LMS එක කරා. ඒ වගේම මට WhatsApp කරන්න මම පුතාලට උදව් කරන්න ඒවා විසඳන්නේ කොහොමද කියලා. ඉතින් එහෙනම් පුතේ අද මම මෙතන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අවසන් කරනවා. අපිට ඊළඟට Python වල list tuple dictionary ගැන කතා කරමු මේ නගහරුවාද. එහෙනම් මෙතනින් මම නවතිනවා. අද හොඳයි නම් like කරන්න, comment කරන්න. ඒ වගේම තාමත් subscribe කරලා නැත්නම් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම සුවවසප්පු A level ICT හදාරන දරුවන්ට මාකින් ෂීම් එකක් නැති එකක් තමයි මේ prototype paper එක. ඒ දරුවන්ට මේක උත්තර සමිස්සගේ පන්තියේ YouTube channel එකේ තියෙනවා කියලා කියන්න. ඒකට paper එකක් ඕන නම් ලබා දෙන්න. මම ඔයාලගේ group වලට මේ paper එකත් ලබා දීලා තියෙන නිසා එහෙනම් පුතේ අතර මෙතනින් නවතිනවා. අපි නැවතත් අලුත් දවසක Python කොටසකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.